ආදරණීය දරුවනි ඔබ සියලු දෙනාටම ආයුබෝවන් සුළු ප්‍රමාදයක් සිද්ධ වුණා ඉස්සල ක්ලාස් එක ඉවර වෙලායි දැන් ආවේ 10 වසරේක ඒතකොට දරුවනි අපි සෑහෙන ප්‍රමාණයක් සාකච්ඡා කරා මුදල් බැංකු පිළිබඳව වීඩියෝස් ටික පිළිවෙලින්ම තියෙන ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඕනම වෙලාවක මම ගිය සතියේ කතා කරා ඉතිරි කිරීමේ ගිණුම් සහ ස්ථාවර තැන්පතු ගිණුම් පිළිබඳව මතක ඇති කියලා මම හිතනවා අමතක වෙන ඕන කෙනෙකුට වීඩියෝ එක බලන්න පුළුවන් මම ආයි පාරක් චුට්ටක් මතක් කරලා අද මම හිතනවා මම උත්සාහ කරනවා අද මුදල් බැංකු පාඩම ඉවර කරන්න. එතකොට අපි ඇත්තටම දරුවනේ කතා කරේ පොඩි දෙයක්. අපිට කතා කරන්න තියෙන්නේ බැංකු පාඩමේ වාණිජ බැංකු ගැන පමණයි කියලා මම මතක් කරා පළවෙනි වීඩියෝ එකේ. නේද? අපිට ඉගෙන ගන්න තියෙන්නේ වාණිජ බැංකු ගැන පමණයි. ඒතර වාණිජ බැංකු අපිට නේද? වාණිජ බැංකු බැංකුවක් විදියට අපිට සපයන සේවා දෙකයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. අපිට සපයන සේවා දෙකයි ඒකෙන් එකක් තමයි තැන්පතු ආශ්‍රිත සේවා. එතකොට ඒක තමයි අපි තාම දැන් අද තව සුළු මොහොතකින් ඉවර වෙයි තැන්පතු ආශ්‍රිත සේවා. එතකොට අපිට බැංකුවට ගිහිල්ලා තැන්පතු වර්ග තුනක් විවෘත කරන්න පුළුවන්. මේ අපි කියනවා ජංගම තැන්පතු, ඉතුරුම් තැන්පතු, ස්ථාවර තැන්පතු කියලා. මේ ජංගම තැන්පතු, ඉතුරුම් තැන්පතු, ස්ථාවර තැන්පතු. දැන් මම එහෙම නෙමෙයි ලිව්වේ. ජංගම ගිණුම්, ඉතිරි කිරීමේ ගිණුම්, ස්ථාවර තැන්පතු ගිණුම් කියලා. ඉතින් කෙටියෙන් කියන්න පුළුවන් ජංගම තැන්පතු, ඉතුරුම් තැන්පතු, ස්ථාවර තැන්පතු කියලා. එතකොට ඔය ගිණුම් වර්ග තුනම අපි සාකච්ඡා කරලා ඉවරයි. ජංගම ගිණුමක් කියන්නේ මොකක්ද? ඉතිරි කිරීමේ ගිණුමක් කියන්නේ මොකක්ද? ස්ථාවර තැන්පතු ගිණුමක් කියන්නේ මොකක්ද කියන එක අපි සාකච්ඡා කරලා ඉවරයි. එතකොට දැන් මම ඇහුවොත් එහෙම කට්ටියට පුළුවන් වෙයි ඒ ගැන උත්තරයක් දෙන්න. එතකොට තව එකක් තියෙනවා අපිට කතා කරන්න විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා. අද මේ චූටි ප්‍රශ්නයක් තියෙනවා. ඒක සාකච්ඡා කරලා ඉවර වෙලා අපි දෙවනි කාරණාවට එනවා. ඒක අද ඉවර කරගන්න පුළුවන් වුණොත් මේ පාඩම ඉවර වෙනවා. හරි? එතකොට මම ආයි පාරක් පොඩ්ඩක් මේ තුන් දෙනා ගැන මතක් කරන්නම්. ඔයගලන්ට මතක ඇති අපි කතා කරා ජංගම ගිණුමක් කියන්නේ මොකක්ද කියලා උත්සාහ කරන්න පොතේ ලියාගෙන ඇති නිර්වචනේ. ඒ වගේම ඉතිරි කිරීමේ ගිණුමක් කියන්නේ මොකක්ද කියලා අපි සාකච්ඡා කරා ගිය සතියේ. ඒ වගේම ස්ථාවර තැන්පතු ගිණුමක් කියන්නේ මොකක්ද කියලා කතා කරා. එතකොට මේ තැන්පතු ආශ්‍රිත සේවා පුරනේ බැංකුවක් අපිට සපයන නේද? තැන්පතු ආශ්‍රිත සේවා තුන. තැන්පතු ආශ්‍රිත සේවා තුන බැංකුවක් අපිට සපයන. අපිට ඉතිරි කිරීමේ ගිණුමක සල්ලි දාන්න පුළුවන්. අපිට ස්ථාවර තැන්පතු ගිණුමක සල්ලි දාන්න පුළුවන්. අපිට ජංගම ගිණුමක සල්ලි දාන්න පුළුවන්. ඒතර මම කිව්වා ජංගම ගිණුම් සාමාන්‍යයෙන් විවෘත කරන්නේ ව්‍යාපාරිකයෝ. සාමාන්‍ය පාරිභෝගිකයෝ තමයි ඉතිරි කිරීමේ සහ ස්ථාවර තැන්පතු ගිණුම් විවෘත කරන්නේ. එතකොට ජංගම ගිණුමේ සල්ලි දැම්මට පොලි නැත. අපි ගාස්තුවක් ගෙවන්න ඕනේ. සේවා ගාස්තු ගෙවන්න ඕනේ. අපි ගාස්තුවක් ගෙවලා තමයි පවත්වාගෙන යන්නේ. හැබැයි ඉතිරි කිරීමේ ගිණුමේ සල්ලි දැම්මොත් 104ක විතර පොලියක් අපිට ලැබෙනවා. ස්ථාවර තැන්පතු ගිණුමේ සල්ලි දැම්මොත් 10%ක් හෝ ඊට වැඩි පොලියක් අපිට ලැබෙනවා. ඒ ඔක්කොම කියලා දුන්නා. ඒ වගේම ජංගම ගිණුමේ සල්ලි දැම්මොත් අපිට හම්බෙන්නේ චෙක් පොත. ඒතර චෙක් පත් ගැන සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවරයි. ඉතිරි කිරීමේ සල්ලි දැම්මොත් ඔයගොල්ලෝ දැකලා ඇති ඉතිරි කිරීමේ පාස් පොතක් හම්බ වෙන්නේ. ස්ථාවර තැන්පතු වලදී අපි කිව්වා ගිණුම විවෘත කරපු දවස, ගිණුම කල්පිරෙන දවස, තැන්පත් කළ මුදල් ප්‍රමාණය, ගෙවන පොලිය සඳහන් කරලා තැන්පතු සහතිකයක් තමයි නිකුත් කරන්නේ. එක කොලයයි. ඇයි එකපාර සල්ලි දැම්ම කාලය සම්පූර්ණ වුණාම ගිවිසගත්ත කාලය සම්පූර්ණ වුණාම සල්ලි ටික ගන්න පුළුවන් නේද? තැන්පතු සහතිකයක් තමයි හම්බ වෙන්නේ. තැන්පතු සහතිකයක් තමයි අපිට ලැබෙන්නේ ස්ථාවර තැන්පතු ගිණුමක් විවෘත කරොත්.
එතකොට මම ජංගම ගිණුමක් විවෘත කරා මතක ඇති පොලි ආදායමක් ලබා ගැනීමේ අරමුණකින් තොරව පොලියක් ගන්න නෙමෙයි ගනුදෙනු පහසු කර ගැනීමේ අරමුණින් ව්‍යාපාරිකයින් විසින් විවෘත කරන ගිණුම් විශේෂයක් ජංගම ගිණුමක් කියලා මතක ඇති. ඊට පස්සේ මම සාකච්ඡා කරා ඉතිරි කිරීමේ ගිණුමක් මේ ඉතුරුම් වර්ධනය කර ගැනීමේ අරමුණින් හා පොලි ආදායමක් ලබා ගැනීමේ අරමුණින් විවෘත කරන ගිණුම් විශේෂයක්. නේ සල්ලි ටිකක් ඉතුරු කරගන්නයි යම්කිසි පොලියක් ලබා ගන්නයි විවෘත කරන ගිණුම් විශේෂයක්. ස්ථාවර ගිණුම් මම නිර්වචනය කරා යම් නිශ්චිත givisගත් කාලයක් අවසානයේදී පොලි ආදායමක් ලබා ගැනීමේ අරමුණකින් තොර පොලි ආදායමක් ලබා ගැනීමේ අරමුණින් විවෘත කරන ගිණුම් විශේෂයක් තමයි අපි පැහැදිලි කරේ ස්ථාවර තැන්පතු ගිණුමක් කියලා. යම් නිශ්චිත givisගත් කාලයක් අවසන් වන තෙක් මුදල් ලබා ගැනීමේ අරමුණකින් තොරව නේ එහෙමයි මම නිර්වචනය කරේ යම් නිශ්චිත givisගත් කාලයක් අවසන් වන තෙක් මුදල් ආපසු ලබා ගැනීමේ අරමුණකින් තොරව පොලිය නම් සැරින් සැරේට ගන්න පුළුවන් යම් නිශ්චිත givisගත් කාලයක් අවසන් වන තෙක් මුදල් ආපසු ලබා ගැනීමේ අරමුණකින් තොරව විවෘත කරන ගිණුම් විශේෂයක් ස්ථාවර තැන්පතු ගිණුම්. ඒතර ගිණුම් වර්ග තුනම නිර්වචනය කරා. අද මම විශේෂ ප්‍රශ්නයක් කතා කරනවා ළමයි. මෙන්න මේකයි මගේ ප්‍රශ්නේ. ඉස්සෙල්ලම මම කතා කරනවා මෙන්න මේ දෙන්න අතර තියෙන වෙනස්කම්. ජංගම ගිණුමක් සහ ඉතිරි කිරීමේ ගිණුමක් අතර තියෙන වෙනස්කම්. ඊට පස්සේ මම සාකච්ඡා කරනවා ඉතිරි කිරීමේ ගිණුමක් හා ස්ථාවර තැන්පතු ගිණුමක් අතර තියෙන වෙනස්කම්. ඒතර ප්‍රශ්න දෙකක් තියෙනවා කතා කරන්න. අපි ලියාගමු එහෙනම් පළවෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම ලියා ගන්න දරුවනේ ජංගම ගිණුමක් හා ඉතිරි කිරීමේ ගිණුමක් අතර ඔබ දකින වෙනස්කම්. ජංගම ගිණුමක් හා ඉතිරි කිරීමේ ගිණුමක් අතර ඔබ දකින වෙනස්කම් මොනවාද? දෙකක් දැනගත්තත් ඇති. බෝඩ් එකේ දැන් උත්තර දෙකක් තියෙනවා. ජංගම ගිණුමක් හා ඉතිරි කිරීමේ ගිණුමක් අතර ඔබ දකින වෙනස්කම් මොනවාද? ජංගම ගිණුමක් හා ඉතිරි කිරීමේ ගිණුමක් අතර ඔබ දකින වෙනස්කම් මොනවාද? බෝඩ් එකේ නම් දැන් උත්තර තියෙනවා. ජංගම ගිණුමක් හා ඉතිරි කිරීමේ ගිණුමක් අතර ඔබ දකින වෙනස්කම් මොනවාද? මම කැමති පොඩි වගුවක් ගහ ගන්නවා නම් පොඩි වගුවක් ගහ ගන්න මෙන්න මෙහෙම නේද? දෙපැත්තට බෙදලා ජංගම වෙනවලු ඉන්නේ. පොඩි වගුවක් ගහ ගන්න එක පැත්තක ජංගම ගිණුම් අනිත් පැත්තේ ඉතිරි කිරීමේ ගිණුම්. කොලේ දෙකට නමා ගත්තා නම් ඇති දැනට කොලේ දෙකට නමලා එක පැත්තක ලියන ඉරි මුකුත් ගහන්න අවශ්‍ය නැහැ දැම්මම කොලේ දෙකට නැමුවා CR කොලයක් නම් එක පැත්තක ජංගම ගිණුම් අනිත් පැත්තේ ඉතිරි කිරීමේ ගිණුම්. ජංගම ගිණුම් ඉතිරි කිරීමේ ගිණුම්. ජංගම ගිණුම් ඉතිරි කිරීමේ ගිණුම්. ඒතර මම කැමති පළවෙනි වෙනස විදියට මේක ලියනවා නම් මෙන්න මේක. පළවෙනි වෙනස විදියට නේද? ජංගම ගිණුමක් විවෘත කරොත් චෙක් පොතක් ලැබෙනවා. ඉතිරි කිරීමේ ගිණුමක් විවෘත කරොත් ඉතිරි කිරීමේ පාස් පොතක් ලැබෙනවා. ඔයගලන්ට පේනවා ඇති නේද? චෙක් පොතක් ලැබේ, ඉතිරි කිරීමේ පාස් පොතක් ලැබේ. ඒතර එක ලියන්න පුළුවන්. චෙක් පොතක් ලැබේ, ඉතිරි කිරීමේ පාස් පොතක් ලැබේ කියලා. ලියන්න වෙනස පළවෙනි වෙනස චෙක් පොතක් ලැබේ, ඉතිරි කිරීමේ පාස් පොතක් ලැබේ. කොච්චර සිම්පල්ද? චෙක් පොතක් ලැබේ, ඉතිරි කිරීමේ පාස් පොතක් ලැබේ. චෙක් පොතක් ලැබේ, ඉතිරි කිරීමේ පාස් පොතක් ලැබේ. චෙක් පොතක් ලැබේ, ඉතිරි කිරීමේ පාස් පොතක් ලැබෙන්නේ අරකේ. ඉතිරි කිරීමේ පාස් පොතක් ලැබේ. දෙවෙනි එකත් පේනවනේ ඔයගලන්ට මෙන්න මේක. දෙවෙනි වෙනස නේ පොලියක් හිමි නොවේ, පොලියක් හිමි වේ. සිම්පල්. දෙක පොලියක් හිමි නොවේ, පොලියක් හිමි වේ. ලේසි විදියට මතක තියාගන්න. නේ අපි අමාරුවෙන් පාඩම් කරන්න ඕනේ නැහැ. පොලියක් හිමි නොවේ, ජංගම ගිණුමේ සල්ලි දැම්මට පොලියක් දෙන්නේ නැහැ. පොලියක් හිමි නොවේ, පොලියක් හිමි වේ.
පොලියක් හිමි නොවේ පොලියක් හිමි වේ. තුන්වෙනි එක නේ සේවා ගාස්තුවක් අය කෙරේ මාසයන්තීමට ජංගම ගිණුමේ වාර්තාවක් කියවන ව්‍යාපාරයට ඒගොල්ලෝ මාසිකව අය කරන ගාස්තුවක් තියෙනවා ළමයි. ඒ ගාස්තු අය කරන මම ඉස්සරහට ওই සේවා ගාස්තු ගැන කියලා දෙන්නම්. අපි කියනකොට බැංකු ගාස්තු බැංක් charges ඉස්සරහට කියලා දෙන්න බැංකු සිස්ටම් කරද්දී පොලියක් දෙන්නේ මාසයන්තීමට අපෙන් ගාස්තුවක් අය කරනවා. ඒකන හේතුව තමයි කිව්වොත් ඔයගලන්ට මතක ඇති අර ජංගම ගිණුමක් විවෘත කරපුවම අපිට තියෙන වාසි 5ක් ලියුවනේ අපි මතක ඇති. ජංගම ගිණුමක් විවෘත කරපුවම අපිට තියෙන වාසි 5ක් ලියුවා. චෙක්පත් මාර්ගයෙන් ගනුදෙනු කරන්න පුළුවන්. එතකොට බැංකු අයිරාණයක් ගන්න පුළුවන්. නිත්‍ය නියෝගයට තේ ගෙවීම් කරන්න පුළුවන්. නිත්‍ය නියෝගයට තේ ලැබීම් ලබා ගන්න පුළුවන්. බැංකු ප්‍රකාශනයක් ලැබෙනවා. නේ? අන්න ඒ බැංකුව අපි වෙනුවෙන් නිත්‍ය නියෝග මත ගෙවන ඒවා ලැබෙන සල්ලි ගන්න ඒවා බැංක් ස්ටේට්මන්ට් එකක් බැංකු ප්‍රකාශයක් මාසෙන්තිමට එවනවා. ඒගොල්ලෝ අපිට සපයන සේවාව වෙනුවෙන් යම්කිසි ගාස්තුවක් අය කරනවා. කිසිම වැඩක් බැංකුව අපිට නිකන් කද අපේ විදුලි බිල ගෙවන්න කිව්වොත් බැංකුව ගෙවනවනේ. නේ? ඒතර අපි වෙනුවෙන් මේගොල්ලෝ කරන හැම සේවයකටම සේවා ගාස්තුවක් අය කරනවා. එතකොට සේවා ගාස්තුවක් අය කෙරේ. සේවා ගාස්තුවක් අය කෙරේ ඉතිරි කිරීමේ ගිණුමක සල්ලි දැම්මට එහෙම අපෙන් ගාස්තුවක් අය කරන්න අපිට පොලියක් ලැබෙනවා ළමයි. සේවා ගාස්තුවක් අය කෙරේ මේ පැත්තේ අය නොකෙරේ. අය නොකෙරේ. සේවා ගාස්තුවක් අය කෙරේ අය නොකෙරේ. සේවා ගාස්තුවක් අය කෙරේ අය නොකෙරේ. එතකොට මේකත් අපිට උත්තරයක් ලියන්න පුළුවන් චෙක්පත් මාර්ගයෙන් ගනුදෙනු කළ හැක ගනුදෙනු කළ නොහැක. චෙක්පත් මාර්ගයෙන් ගනුදෙනු කරන්න ඕන නම් ජංගම ගිණුමක් විවෘත කරන්න ඕනේ. චෙක්පත් මාර්ගයෙන් ගනුදෙනු කළ හැක එහා පැත්තේ ඉතිරි කිරීමේ ගිණුම් පැත්තේ චෙක්පත් මාර්ගයෙන් ගනුදෙනු කළ නොහැක. ඉතිරි කිරීමේ ගිණුමක් විවෘත කරාට චෙක් පොතක් හම්බ වෙන්නේ නැහැ ළමයි. චෙක්පත් මාර්ගයෙන් ගනුදෙනු කළ හැක එහා පැත්තේ ගනුදෙනු කළ නොහැක කියලා ලිව්වත් ඇති. චෙක්පත් මාර්ගයෙන් ගනුදෙනු කළ හැක ගනුදෙනු කළ නොහැක. ගනුදෙනු කළ නොහැක. හතරක් ඇති ළමයි. හරිනේ චෙක්පත් මාර්ගයෙන් ගනුදෙනු කළ හැක ගනුදෙනු කළ නොහැක. ඔන්න හතරක්ම කියලා දුන්න දෙකක්වත් තවම මතක තියාගන්න. හරි? චෙක්පත් මාර්ගයෙන් ගනුදෙනු කළ හැක චෙක්පත් මාර්ගයෙන් කියන්නේ ගනුදෙනු කළ නොහැක කියලා ලිව්වම හරි. ගනුදෙනු කළ නොහැක. right. එතකොට ඒ දෙක ඉවරයි. ඊට පස්සේ අපි කතා කරමු අනිත් දෙන්න ගැන. මේකක් හොඳ දැන් මේ දෙන්න ගැනම දන්නවනේ ටිකක් නේද? දැන් ඉතිරි කිරීමේ ගිණුමකුයි ස්ථාවර තැන්පතු ගිණුමකුයි අතර තියෙන වෙනස්කම් කතා කරමු. ලියන්න ප්‍රශ්නයක්. ඉතිරි කිරීමේ ගිණුමක් හා ස්ථාවර තැන්පතු ගිණුමක් අතර ඇති වෙනස්කම් මොනවාද? ඉතිරි කිරීමේ ගිණුමක් හා ස්ථාවර තැන්පතු ගිණුමක් අතර ඇති වෙනස්කම් මොනවාද? ඉතිරි කිරීමේ ගිණුමක් හා ස්ථාවර තැන්පතු ගිණුමක් අතර ඇති වෙනස්කම් මොනවාද? ඉතිරි කිරීමේ ගිණුමක් හා ස්ථාවර තැන්පතු ගිණුමක් අතර ඇති වෙනස්කම් මොනවාද? ඉතිරි කිරීමේ ගිණුමක් හා ස්ථාවර තැන්පතු ගිණුමක් අතර ඇති වෙනස්කම් මොනවාද? දෙකක් නම් බෝඩ් එකේ තියෙන ඔයගලන්ට පේනවා ඇති ළමයි දෙකක් ඉතාම ලේසියෙන් ලියන්න පුළුවන් නේද? මෙන්න මේ දෙක මේකයි මෙන්න මේ පොලිය කතාවයි නේ ඒ දෙක ඊසි ලියන්න පුළුවන්. එතකොට එක වෙනසක් අපිට එතකොට වගුවක් ගන්න ඕගොල්ලෝ එක පැත්තක ගන්න ඉතිරි කිරීමේ ගිණුම අනිත් පැත්ත ගන්න ස්ථාවර තැන්පතු ගිණුම. එක පැත්තක ඉතිරි කිරීමේ ගිණුම් අනිත් පැත්තේ ස්ථාවර තැන්පතු ගිණුම. ඉතිරි කිරීමේ ගිණුම් ස්ථාවර තැන්පතු ගිණුම්. ඉතිරි කිරීමේ ගිණුම් ස්ථාවර තැන්පතු ගිණුම්. වෙනස්කම් දෙකක් පැහැදිලිව බෝඩ් එකේ තියෙනවා නේ.
ඉතිරි කිරීමේ ගිණුමක් විවෘත කරොත් දැන් දන්නවනේ මොකද්ද ලැබෙන්නේ කියලා නේද? ඉතිරි කිරීමේ පාස් පොතක් ලැබේ. මේකේ තැන්පතු සහතිකයක් ලැබේ නේද? ලියන්න පළවෙනි වෙනස 1 ඉතිරි කිරීමේ පාස් පොතක් ලැබේ. එහා පැත්තේ තැන්පතු සහතිකයක් ලැබේනේ. ඉතිරි කිරීමේ පාස් පොතක් ලැබේ. තැන්පතු සහතිකයක් ලැබේ. ඉතිරි කිරීමේ පාස් පොතක් ලැබේ. තැන්පතු සහතිකයක් ලැබේ. පළවෙනි වෙනස. මේකට හම් වෙන්නේ ඉතිරි කිරීමේ පාස් පොතක් ලැබේ. තැන්පතු සහතිකයක් ලැබේ. තැන්පතු සහතිකයක් ලැබේ. ඊට පස්සේ පොලියනුත් කතාවක් කියන්න පුළුවන් නේද? ඉතිරි කිරීමේ පොලිය සාපේක්ෂව අඩුයි. ස්ථාවර තැන්පතු ගිණුමක පොලිය සාපේක්ෂව වැඩි. ඒතර අපි ලියන්න පුළුවන් පොලිය සාපේක්ෂව කියන අරයත් එක බලපුවම් පොලිය සාපේක්ෂව වැඩිය. පොලිය සාපේක්ෂව අඩුය ඉතිරි කිරීමේනේ 4යිනේ පොලිය සාපේක්ෂව අඩුය. අරකේ 10ක් විතරක් වෙනවනේ පොලිය සාපේක්ෂව වැඩිය. පොලිය සාපේක්ෂව අඩුය පොලිය සාපේක්ෂව වැඩිය. පොලිය සාපේක්ෂව අඩුය පොලිය සාපේක්ෂව වැඩිය. ඊට පස්සේ ලේසි කපටි උත්තර දෙකක් ලියනවා ලියන්න 3යි 4යි ඕනේ නම් පොලිය සාපේක්ෂව අඩුය පොලිය සාපේක්ෂව වැඩි කපටි උත්තර දෙකක් වරින් වර මුදල් තැන්පත් කිරීමට හා ලබා ගැනීමට හැක නේද? දැන් ඉතිරි කිරීමේ ගිණුමක ඕන වෙලාවක සල්ලි දාන්නත් පුළුවන් ඕන වෙලාවක ගන්නත් පුළුවන්. සාවර තැන්පතුවක එහෙම බෑනේ. එකපාර දාලා ගිවිසගත්ත කාලය අවසානයේදී ගන්න පුළුවන්. නේ? වරින් වර මුදල් තැන්පත් කිරීම හා තැන්පත් කිරීමට හා ලබා ගැනීමට හැක. නියමු වරින් වර මුදල් තැන්පත් කිරීමට හා ලබා ගැනීමට හැකියවීම. වරින් වර මුදල් තැන්පත් කිරීමට හා ලබා ගැනීමට හැකියවීම. ඔය කාඩ් එක උස්සන් අපි සැරින් සැරේ බැංකු දුවන්නේ ඒකනේ. වරින් වර මුදල් තැන්පත් කිරීමට හා ලබා ගැනීමට හැකියවීම. ඉතිරි කිරීමේ ගිණුමේ වරින් වර මුදල් තැන්පත් කිරීමට හා ලබා ගැනීමට හැකියවීම. ඒකයි පොලිය අඩු. වරින් වර මුදල් තැන්පත් කිරීමට හා ලබා ගැනීමට හැකියවීම. දාන්නයි ගන්නයි ඕන වෙලාවක පුළුවන්. වරින් වර මුදල් තැන්පත් කිරීමට හා ලබා ගැනීමට හැකියවීම. මේකේ බැහැනේ ළමයි එහෙම. එසේ කළ නොහැකියවීම. එහෙම බෑ. එකපාර දැම්ම අවුරුද්ද නම් අවුරුද්දකට පස්සේ ගන්න පුළුවන්. සැරින් සැරේ දාන්න බෑ ගිහිල්ලා. එසේ කළ නොහැකියවීම. එහෙම කරන්න බෑ. සැරින් සැරේ දාන්නයි සැරින් සැරේ ගන්නයි බෑ. එසේ කළ නොහැකියවීම. එසේ කළ නොහැකියවීම. ස්ථාවරනේ ස්ථිර කාලයක් දාන්නේ. එසේ කළ නොහැකියවීම. අපිට හිතුණු උත්තර වෙලාවට ගණ්ඩායි දාන්නයි බෑ. එසේ කළ නොහැකියවීම. ඒ වගේම තව අපි 4 නෙලියේ තව එක උත්තරයක් ලියන්න පුළුවන්. දැන් ඉතිරි කිරීමේ ගිණුමක් ළමයි අපිට රුපියල් 1000ක් 1500ක් වගේ මුදලකින් ගිණුම විවෘත කරන්න පුළුවන්. නේ? හැබැයි ස්ථාවර තැන්පතු ගිණුමක් එහෙම නැහැ. සමහරවිට බැංකුව කියනවා 50000ක් දාන්න. සමහරකට ලක්ෂයක්, සමහරට ලක්ෂ 5ක්. නේ? අඩු මුදලකින් ගිණුම විවෘත කරගන්න පුළුවන්. ඒ කියන්නේ අවම ගිණුම විවෘත කිරීම සඳහා තැන්පත් කළ යුතු මුදල අවමයි. අඩු මුදලක් නේ? ගිණුම විවෘත කිරීම සඳහා වැඩි මුදලක් තැන්පත් කළ යුතුයි මේකේ. ඒකට අපිට ලියන්න පුළුවන් අවම තැන්පතුවකින් ගිණුම විවෘත කළ හැක. අවම තැන්පතුවකින්. ඒ කියන්නේ අඩු මුදලකින්. අවම තැන්පතුවකින්. අවම තැන්පතුවකින්. අවම තැන්පතුවකින් ගිණුම විවෘත කළ හැක. පොඩි ගාණක් දාලා account එක open කරගන්න පුළුවන්. අවම තැන්පතුවකින් ගිණුම විවෘත කළ හැක. අවම තැන්පතුවකින් ගිණුම විවෘත කළ හැක. එහා පැත්තේ ලියනවා
වැඩි මුදලක් තැන්පත් කළ යුතු වේ. එකපාර නෙදාන්නේ එකපාර 50000 එකපාර ලක්ෂයයි. වැඩි මුදලක් තැන්පත් කළ යුතු වේ. එහා පැත්තේ වැඩි මුදලක් තැන්පත් කළ යුතු වේ. පැහැදිලි නේද? අවම තැන්පතුවකින් ගිණුම විවෘත කළ හැකි වේ. අඩු ගාණකින් ගිණුම විවෘත කරන්න පුළුවන්. ඉතින් සැරින් සැරේ ගිහලා සල්ලි දැම්ම හැකිනේ ඊට පස්සේ. මේකේ එහෙම බෑ. එකපාරට වැඩි ගාණක් දැම්ම කොලියත් එක්ක ගත්තා. වැඩි මුදලක් තැන්පත් කළ යුතුයි එහා පැත්තේ වැඩි මුදලක් තැන්පත් කළ යුතුයි පොඩි පොඩි ගණන් දාන්න බෑ. වැඩි මුදලක් තැන්පත් කළ යුතු වේ. වැඩි මුදලක් තැන්පත් කළ යුතු වේ. මම හිතනවා ළමයි එතකොට ජංගම ගිණුමක් ගැන ඉතිරි කිරීමේ ගිණුමක් ගැන ස්ථාවර තැන්පතු ගිණුමක් ගැන අවශ්‍ය දැනුම ඔයගලන්ට හම්බ වෙන්නේ නැති කියලා ඔය අවශ්‍ය ප්‍රමාණයටත් වඩා මම ඔයගලන්ට අවශ්‍ය තොරතුරු ටික දීලා තියෙනවා. ඒතකොට මේ ටික හරියට පාඩම් කරගත්තොත් අමාරු දේවල් නෙමෙයි මේවා. ඒක නිසා හරියට බලා ගන්න නිතර වීඩියෝස් බලන්න. සහ විශේෂ ඉල්ලීමක් කරන්න තියෙනවා දරුවනේ. ඔයගොල්ලෝ දැන් අතරම ලේසි නැහැ. දැන් මේක ලයිව් වීඩියෝ එකක් නේ කරන්නේ. මේ වීඩියෝ එක කරලා YouTube එකටත් දානවා. සබස්ක්‍රයිබ් කරන්න පුළුවන් තරම් අනිත් අයට යවන්න අනිත් අයට බලන්න අවස්ථාව දෙන්න ලයික් කරන්න වීඩියෝස් ඒ හැමදේම කළා මට උදව් කරන්න මේ ටික ජනප්‍රිය කරගන්න. හොඳයි අපි එතකොට වාණිජ්‍ය බැංකුවක පළවෙනි වැඩේ කතා කරලා ඉවර කරනවා. මේ පළවෙනි වැඩේ ඉවරයි. එතකොට තව එක වැඩයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. එතනින් පාඩම ඉවර වෙනවා. තැන්පතු ආශ්‍රිත සේවා ඉවරයි. එතකොට මේ පාඩමට දිගටම සම්බන්ධ වෙච්ච කෙනෙකුට මම හිතනවා අවශ්‍ය දැනුම සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ නැති කියලා. අනිත් අයත් වීඩියෝස් බලා ගන්න දිගටම. එතකොට තව එක සේවාවක් අපිට කතා කරන්න තියෙන දෙවෙනි සේවාව විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා. නේ? දෙවෙනි එක විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා. ඔයගොල්ලෝ ලියා ගන්න. එතකොට මාතෘකාවක් ලියාගමු අපි. එක දෙක දාලා විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා කියලා. විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා. විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා. එතකොට විද්‍යුත් කෑල්ල අපි පොඩ්ඩක් අමතක කරමුකෝ. මේ මුදල් කෑල්ල ගැන අපි පොඩ්ඩක් කල්පනා කරමු. මේ ඔක්කොම ටික අමතක කරලා නේ මුදල් කියන එක අපි කතා කරා. මුදල් කියන්නේ මොනවාද කියලා. මුදල් කියන්නේ අපිට භෞතිකව අල්ලන්න පුළුවන් දෙයක් නේ. දැන් 100 නෝට්ටුවක් 500 නෝට්ටුවක් 5000 නෝට්ටුවක් අපිට අල්ලන්න පුළුවන්. කියන්නේ භෞතික මුදල්. හැබැයි විද්‍යුත් මුදල් ළමයි එහෙම අපිට මෙහෙම 10500 නෝගෙම අල්ලන්න බෑ. ඒක එහෙම අල්ලන්න පුළුවන් එකක් නෙමෙයි. නේ විද්‍යුත් මුදල් කියලා කියන්නේ. අල්ලන්න බැරි මුදල් జాතියක් තමයි විද්‍යුත් මුදල් කියලා කියන්නේ. එතකොට විද්‍යුත් මුදල් ගනුදෙනු වෙන්නේ පරිගණක ජාල හරහා. ඒ කියන්නේ විද්‍යුත් ක්‍රමයට, ඉලෙක්ට්‍රොනික සිස්ටම්ස් වලට. පරිගණක ජාල හරහා හුවමාරු වන මුදල් විශේෂයක් තමයි අපි හඳුන්වන්නේ ඇත්තටම විද්‍යුත් මුදල් කියලා. පරිගණක ජාල හරහා හුවමාරු වන මුදල් විශේෂයක්. කම්පියුටර් සිස්ටම් පරිගණකගත කරලා තියෙන්නේ පරිගණක ජාල හරහා කියන්නේ විද්‍යුත් ක්‍රමයට. එනම් පරිගණක ජාල හරහා හුවමාරු වන මුදල් විශේෂයක්. දැන් හොඳම මේ ගැන පොඩක් ප්‍රායෝගිකව තේරුම් ගන්නවා නම් මම ඔය කියපු කාරණාව පරිගණක ජාල හරහා හුවමාරු වන කිව්වම සාමාන්‍ය තේරුම් ගන්න පුළුවන්. හුවමාරු වන මුදල් විශේෂයක් කිව්වම දැන් ඔයගොල්ලෝ දන්නවනේ මෙන්න මෙහෙම දැන් අපි බැංකුවකට ගිහිල්ලා අපි හිතමුකෝ මෝදර තියෙන මහජන බැංකුවට ගිහිල්ලා අපි ගිණුමක් විවෘත කරලා ඉතින් හිතන්නකෝ ඉතිරි කිරීමේ ගිණුමක් විවෘත කරා කියන්නේ නේ මහජන බැංකුවට ගිහිල්ලා මෝදර තියෙන මෝදර ශාඛාව මහජන බැංකුවට ගිහිල්ලා අපි විවෘත කරනවා ඉතිරි කිරීමේ ගිණුමක්.
දැන් හම්බ වෙනවානේ පාස් පොතක් ඉතිරි කිරීමේ පාස් පොත දන්නවනේ දැන් නේ දැන් සල්ලි ගන්න ඕන නම් පාස් පොත අරගෙන පොලිමේ ගිහිල්ලා තමයි බැංකුව ඇතුළට ගිහිල්ලා ගන්න වෙන්නේ. හැබැයි ඔයගොල්ලෝ දන්නවා බැංකුවේ එළියේ මැෂින් එකක් හයි කරලා තියෙනවා. දැන් පොත අරගෙන පොලිමේ ගියාම අර ස්ලිප් එකක් එහෙම පුරවන්න ඕනේ. දැන් ගොඩාක් සමහර අය ඉන්නවා මේ පාස් පොත අරගෙන තමයි සල්ලි ගන්න යන්නේ. ඒතකොට ඇතුළට ගිහිල්ලා අර ස්ලිප් එක පුරවලා ඩෙන්ටි කාඩ් එකත් එක්ක පොලිමේ ගිහිල්ලා දීලා තමයි සල්ලි ගන්න වෙන්නේ. ටිකක් වෙලා යනවා කරදර. ලියකියවිලි පුරවන්න වෙනවා. හැබැයි ඔයගොල්ලෝ දන්නවා මේ පාස් පොතට අමතරව අපිට ප්ලාස්ටික් කාඩ් එකක් ගන්න පුළුවන්. නේ? ATM කාඩ් එකක් ගන්න පුළුවන්. ඔය කාඩ් එක ගත්තම අපි දන්නවා මේ සල්ලි දානවනේ දැන් අපි ගිණුමට අපි හිතමුකෝ අපි 20000ක් දාලා තියෙනවා කියලා ගිණුමට. එතකොට දැන් මේ කාඩ් එක අරගෙන අපිට මේ මැෂින් එකට දාලා සල්ලි ගන්න පුළුවන්. නේද? එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි දැන් අපි මෝදර ශාඛාවේ ගිණුම විවෘත කරාට නේ අපිට ඕනම තැනක තියෙන මැෂින් එකකට ඒකයි විශේෂත්වය දරුවනේ. ඒක තේරුම් ගන්න ඕනේ. ඕනම තැනක ඒ කියන්නේ මහජන බැංකුවකට අපි හිතමුකෝ අපි යනවා කියලා නුවරට නේ එතකොට නුවරට ගිහිල්ලා අපි මහජන බැංකුවකටම යන්න මේ මහජන බැංකුව ගාවනේ ගොඩක් වෙලාවට මැෂින් එක තියෙන්නේ. අපි කියන්නේ ATM මැෂින් කියලා. ATM මැෂින් එක automated teller machine. automated teller machine. සිංහලෙන් කියන්නේ ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර. ඒවා පරිගණක යන්ත්‍ර ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන්නේ. ඇතුලේ කවුරුත් රිංගලා නැහැනේ. අපි 5000යි කියලා මැෂින් එකේ ගහුවම 5000 කවුරු හරි එකෙක් ඇතුලෙන් අත දාලා දෙන්නේ නැහැනේ. නේ? අපි කාඩ් එක එන්ටර් කරලා මේ අපෙන් ඉස්සලම දානවා මාධ්‍ය සිංහලද මොනවද කියලා. ඒකේ බුවෙන් පස්සේ රහස්‍ය අංකය තියෙනවානේ. පින් නම්බර එක ඉල්ලනවා. පින් නම්බර එක ගහන්න ඕනේ. අපි කියන්නේ රහස්‍ය අංකය personal identification number එක. පෞද්ගලික රහස්‍ය අංකයට අපි කියන්නේ පින් නම්බර එක. personal identification number පෞද්ගලික රහස්‍ය අංකය. ඒක තමයි හරිම නම. ගහලා නේද? ඊට පස්සේ අහනවා මොකද්ද ඔබගේ ගිණුම ජංගම ගිණුමත් ඉතිරි කිරීමේ ගිණුමත් ඒක ඔබල මුදල් ලබා ගන්නද? අපි ගහනවා ඔව්. ඊට පස්සේ ගාන ගහන්න කියනවා. ගාන ගිහුවම ගාන එළියට එනවා. නේ? එතකොට දැන් අපි කාඩ් එක ගත්තේ මෝදර ශාඛාවෙන්. හැබැයි අපිට බැරිද නුවර තියෙන මහජන බැංකුවේ මැෂින් එකට දාලා ගන්න සල්ලි ගන්න බැරිද? පුළුවන්. ඇයි නෙට්වර්ක් එකක් තියෙන්නේ. මෙතන තියෙන පරිගණකයි එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ තරංග ඔස්සේ. ජාල කම්පියුටර් නෙට්වර්ක්ස් කියලා අපි කියනවා. හරි? දැන් අපි නුවර තියෙන මහජන බැංකුවටම යන්න ඕනේ නැහැ. ඒ කියන්නේ එම බැංකුවේම මැෂින් එකකට දාන්න ඕනේ නැහැ. දැන් මගේ account එක තියෙන්නේ මහජන බැංකුවේ. හැබැයි මගේ ගේ තියෙන්නේ මෙතන කමර්ෂල් බැංකුව ගාව. කමර්ෂල් බැංකුව පිටිපස්සේ අතර මම ඉන්නේ. හැබැයි මම කවදාවත් මහජන බැංකුවට යන්නේ නැහැ කාඩ් එක දාන්න දුර නිසා. මම කමර්ෂල් බැංකුවට කාඩ් එක දාලා සල්ලි ගන්නවා. ඒ කියන්නේ මහජන බැංකුවේ කාඩ් එක මහජන බැංකුවේ මැෂින් එකටම දාන්න ඕනේ නැහැ. කමර්ෂල් බැංකුවෙත් පුළුවන්. කමර්ෂල් බැංකුවේ පොලිම හිටියොත් මෙතන එහා පැත්තේ තියෙනවා HNB මැෂින් එක. ඒකටත් දාලා මම සල්ලි ගන්නවා. හැබැයි එතකොට පොඩි ගාණක් කැපෙනවා. රුපියල් 30ක් කැපෙනවා ළමයි එකපාරක් සල්ලි ගන්නකොට ඒගොල්ලන්ගේ සර්විස් charge එක සේවා ගාස්තුව. දැන් මහජන බැංකුවෙන් ගත්තම මම හිතන්නේ පොඩි ගාණක් කැපෙන්නේ. මහජන බැංකුවේ කාඩ් එකක් පාවිච්චි කරලා මහජන බැංකුවේ කාඩ් එක දන්නවද ඔයගොල්ලෝ? මහජන බැංකුවේ තියෙන පෙට් කාඩ් එක. පෙට් කියලා අහලා ඇති. PET පෙට්. මේ දාලා තියෙන්නේ බැංකුවේ නමම තමයි තියෙන්නේ. People's Bank එකනේ. People's Electronic Teller card එක. ඒගොල්ලන්ගේ කාඩ් එක පෙට් කාඩ් එක. People's Electronic Teller card. හරි බැංකුවේ නමම තමයි දාලා තියෙන්නේ පෙට්. මහජන බැංකුවේ පෙට් කාඩ් එක. ඒතර බලන්න පරිගණක ජාල හරහා නේද ගනුදෙනු වෙන්නේ. නේ? ඒක වාසී අපිට. එතකොට තේරුම් ගන්න පුළුවන් ඇති විදුලි මුදල් කියන්නේ මොනවාද කියලා නේ. කම්පියුටර් සිස්ටම් පරිගණක ජාල හරහා හුවමාරු වෙන මුදල් විශේෂයක්. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා රීලෝඩ් කාඩ් එක නේ. අපි කියන්නේ පෙරගෙවුම් කාඩ්පත් කියලා. අපි රුපියල් 50ක් දුන්නා නේද? කාඩ් එක ගත්තා. ඊට පස්සේ අර ඌරල ඉවර වෙලා පින් නම්බර් එක අපේ ජංගම දුරකථනයට ඇතුළු වුණාම
අර රුපියල් 50 භෞතිකව දුන්නම ඒවා ඒක විද්‍යුත් ක්‍රමයකට ගබඩා වෙනවනේ. අර රුපියල් 50 භෞතිකව දීලා විද්‍යුත් ක්‍රමයකට සල්ලි ටික ගබඩා කරනවා අපි. පින් නම්බර් එක ජංගම දුරකථනයට ඇතුළු කරපුවා අපිට රුපියල් 50ක් වෙනකන් කෝල් ගන්න පුළුවන්. බලන්න. මේ මුදල් ගෙවීම කරන්නේ විද්‍යුත් ක්‍රමයට. විද්‍යුත් මුදල් පාවිච්චි කරන්නේ. පෙරගෙවුම් කාඩ්පත් ඔය රීලෝඩ් කාඩ්. අපි ඒකට කියන්නේ පෙරගෙවුම් කාඩ්පත් කියලා. හරි? එතකොට අපි විද්‍යුත් මුදල් විදියට සලකන ලෝකේ ප්‍රසිද්ධම වර්ග දෙක ඔයගොල්ලෝ දන්නව ඇති. ලෝක ප්‍රසිද්ධ විද්‍යුත් මුදල් වර්ග දෙක තමයි ළමයි. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවද ලෝක ප්‍රසිද්ධ විද්‍යුත් මුදල් වර්ග දෙක? කවුරු හරි කෙනෙක් උත්තරය දෙන්න. ලෝක ප්‍රසිද්ධ විද්‍යුත් මුදල් වර්ග දෙක මොකක්ද ළමයි? ලෝක ප්‍රසිද්ධ විද්‍යුත් මුදල් වර්ග දෙක අපි මේ පාඩමේ ඉගෙන ගන්නේ ණයපත් සහ හරපත් තමයි ප්‍රධානම විද්‍යුත් මුදල් වර්ග දෙක විදිහට අපි පාවිච්චි කරනවා. ක්‍රෙඩිට් කාඩ්ස් නේ ණයපත් වලට කියන අහලා තියෙන ක්‍රෙඩිට් කාඩ් ණයපත් ඩෙබිට් කාඩ් හරපත් ක්‍රෙඩිට් කාඩ්ස් උයි ඩෙබිට් කාඩ්ස් උයි ගොඩක් ලෝකේ පාවිච්චි කරනවා. ණයපත් සහ හරපත් ණයපත් හරපත් පෙරගෙවුම් කාඩ්පත් අපි සලකනවා විද්‍යුත් මුදල් කියලා. එතකොට ඒ ටික ගැන තමයි දැන් අපි කියලා දෙන්න යන්නේ. එහෙනම් අපි නියමුද විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා කියලා මාතෘකාව ලිව්වනේ. එහෙනම් අපේ ඒ යටතේ අපේ පළවෙනි ප්‍රශ්න ලියාගමු. විද්‍යුත් මුදල් යන විද්‍යුත් මුදල් යන විද්‍යුත් මුදල් යන ප්‍රමාණ නිර්වචන කියලා දුන්න විද්‍යුත් මුදල් කියන්නේ මොනවද කියලා මතකද කියලා මම දන්නේ නැහැ. විද්‍යුත් මුදල් කියලා කියන්නේ විද්‍යුත් ක්‍රමයට එනම් පරිගණක ජාල හරහා හුවමාරු වන මුදල් විශේෂයක් තමයි අපි කියන්නේ විද්‍යුත් මුදල් කියලා. ලියාගන්න නිර්වචනේ විද්‍යුත් ක්‍රමයට එනම් පරිගණක ජාල හරහා හුවමාරු වන මුදල් විශේෂයක් පරිගණක ජාල හරහා එහෙම කිව්වත් ඇති. හරිද? පරිගණක ජාල හරහා හුවමාරු වන මුදල් විශේෂයක් විද්‍යුත් මුදල් ලෙස හැඳින්වේ. ඉලෙක්ට්‍රොනික් මනි e-money කියලා අපි කියනවා. විද්‍යුත් මුදල් ලෙස හැඳින්වේ. e-money ඉලෙක්ට්‍රොනික් මනි විද්‍යුත් මුදල් ලෙස හැඳින්වේ. හරිනේ? විද්‍යුත් ක්‍රමයට එනම් පරිගණක ජාල හරහා හුවමාරු වන මුදල් විශේෂයක් අපි හඳුන්වනවා විද්‍යුත් මුදල් කියලා. උදාහරණ ලියා ගන්න. උදාහරණ ණයපත් හරපත් පෙරගෙවුම් කාඩ්පත්. ණයපත් හරපත් පෙරගෙවුම් කාඩ්පත් තමයි ප්‍රධාන විද්‍යුත් මුදල් විදියට අපි හඳුන්වන්නේ. ඒකෙනුත් පෙරගෙවුම් කාඩ්පත් ගැන අපි කතා කරන්නේ නැහැ දරුවනේ එච්චර. පෙරගෙවුම් කාඩ් කියන්නේ රීලෝඩ් කාඩ් වගේ ඒවා. මේ පෙර ගෙවලා ඉස්සෙල්ලා ගෙවලා රුපියල් 50 ගෙවලා පස්සේනේ අපි ඒකේ සේවාව ලබා ගන්න එකයි පෙරගෙවුම් කියන්නේ. ඉස්සෙල්ලා ගෙවලා කාඩ්